මේ හේතුඵල ධර්ම කියන කාරණාව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ලෝකයේ අයට තහවුරු වෙන ක්‍රමයකට නෙමෙයි. අන්න ඒකත් වෙනස. ලෝකයේ අයට තහවුරු වෙන ක්‍රමයකට පැහැදිලි වෙනවා නම් ඒ පැහැදිලි කරපු කාරණාව ලෝකයාට වැටහෙනවනේ නේ. ලෝකයාට වැටහෙනවා නම් ඒ වැටහීම ලෝකෙට අයිතිද ලෝකෙන් ඈතර වීමක්ද? ලෝකෙට අයිති. ඉතින් ලෝකෙට අයිති නම් ඒ පැහැදිලි කරන හේතුඵල ධම ඉතින් බුදුරන් වහන්සේ පෙන්වන ධර්මයට ලෝකෝත්තරයි කියන්න බෑනේ. එහෙනම් මේ පැහැදිලි කරන කාරණාව ලෝකයට අයිති නොවෙන්නට ඕනේ. ලෝකයට අයිති නොවෙන්නට ඕනේ කියන්නේ මම අර මුලින්ම පැහැදිලි කරේ. පැහැදිලි කිරීමක් එක්ක තමන් කියලා කාරණාවකට ලං වෙන්න පුළුවන් තමන් කියන කාරණාවක් එක්ක ඉස්මතු වෙන කරුණක් වෙන්න බෑ. මොනම හෝ ක්‍රමයකට වෙන්න බෑ. මොනම හෝ ක්‍රමයකට ඒක වෙනවා නම් එතනදී මොකද වෙන්නේ? ඒක ලෝකෝත්තර ධර්මයක් කියලා කියන්න බෑ. එතකොට බුදුරන් වහන්සේගේ ධර්මයේ දැන් පටිච්චසමුප්පාදය කියන එක පැහැදිලි කරනකොට දැන් හේතුඵල ධමයක් කියන එකනේ. දැන් ඔබට මම අර කරුණ පැති දෙකකින් කිව්වා දකිනවා, අහනවා, දැනෙනවා, දැනගන්නවා කියලා මේ මුළු ජීවිතේම ඒ කරුණු හතරට කැටි කරලා කිව්වා. ඊළඟට ඒකෙත් වෙන සිද්ධි අපි ගත්තොත් ජීවිතේ වෙන සිද්ධි එක්ක කනවා, බොනවා, වෙදිනවා, නානවා කියලා මෙන්න මේ කාරණාව එක්ක මම පැහැදිලි කරා. එතකොට මේ කරුණු එක්කම තමයි සිද්ධ වෙන කරුණු ටිකක් කියන්නම්. මේක මේ දැන් අපි ගත්තොත් එහෙම අපට මේ ලෝකයේදී දැන් දිරණ එකක් මැරෙන එකක් කියලා කාරණාවක් තියෙනවා නේ. මේ සිද්ධි දාමයේ ඇතුලේ කතා කරාම අපට නේද මරණයක් ලෙඩ වෙන එකක් වයසට යන එක කොහොම එකක් තියෙනවා නේ මේ සිද්ධි දාමයේ ඇතුලේ. ඊළඟට මේ සිද්ධි දාමයේ ඇතුලේ තියෙනවා දැන් අපට අපි දන්නවනේ ඉපදුණා කියන කාරණා ඉපදීමක් කියන කාරණාව. දැන් අපි ඔන්න ඔය කරුණ ටික විතරක් කරන් බලමු. හැම එකම නැත්නම් අපි ඉස්සල්ලාම බලමුකෝ ඒ ලෙඩ වෙනවා, වයසට යනවා, මැරෙනවා කියන මෙන්න මේක අපේ ජීවිතයේ මේ සිද්ධාමයේ තුල මේ ජීවිතය ඇතුලේ තියෙනවනේ නේ. ජීවිතය ඇතුලේ මේක තියෙනවා. දැන් ඔන්න මම ඔබගෙන් ප්‍රශ්නයක් අහනවා. දැන් මේ ධර්මයේ අපි ඉස්සරලාම යමු වෙන්න ඕන නැති මේ මොනවා හරි අපට දැනෙන කාරණාව එක්කනේ. මම ඔන්න මේ ප්‍රශ්නයක් අහනවා. මට පැහැදිලි කරලා දෙන්න වයසට යනවා කියන එක. මට පැහැදිලි කරලා දෙන්න මැරෙනවා කියන එක. මම අහන්නේ මොකද්ද? ලෙඩ වෙනවා කියන්නේ මොකද්ද කියලා. දැන් අපි ලෙඩ වෙනවා කියන කාරණාව නිසා නේද ලෙඩ වෙච්ච කෙනෙක් අපේ ඉන්නේ. අපි ලෙඩ වුණා කියලා ඉන්නේ. මං අහන්නේ වයසට යනවා කියන එක මිසක් වයසට යන වයසට ගිය කෙනා ගැන නෙමෙයි. වයසට යනවා කියන කාරණාව නිසා නේද වයසක කෙනෙක් ඉන්නේ. මරණය කියන කාරණාව නිසා නේද මරුණ කෙනෙක් ඉන්නේ. මරුණා කියලා කියන්නේ. දැන් ඔන්න ඔය කරුණු ටික මං අහපු ටික විතරක් හිතන්න. මං ඔය අහපු ප්‍රශ්නේ ලෙඩ වෙනවා කියන අහන ප්‍රශ්නේ මං ඔබෙන් ඇහුවොත් එහෙම ඔබට ඉස්සරලාම පුළුවන් වෙයිද මේ ලෙඩ වෙනවා කියන කාරණාව හොයාගන්න නෙමෙයි. වචන ටිකකින් මේ ලෙඩ වෙනවා කියන කාරණාව පැහැදිලි කරලා දෙන්න. මොන හරි වචන ටිකක් ඔස්සේ දැන් තමන් ලෙඩ වෙනවා කියන සිද්ධියට ලං වෙන්න කලින් ලෙඩ වෙච්ච කෙනාට නෙමෙයි කියන්නේ ලෙඩ වෙනවා කියන එකට. ඒ ලෙඩ වෙනවා කියන එකට ලං වෙන්න කලින් ඉස්සෙල්ලාම ලෙඩ වෙනවා කියන එක පැහැදිලි කර ගැනීමක් වෙන්නට ඕනේ. මම අහන්නේ ලෙඩ වෙනවා කියන කාරණාව ඔබට පුළුවන්ද ලෙඩ වෙනවා කියන එකට අපි ජීවිතේ ලං වෙන්න කලින් ලෙඩ වෙනවා කියන එක පැහැදිලි කරලා දෙන්න. ඔබට පුළුවන් ද වයසට යනවා කියන එක පැහැදිලි කරලා දෙන්න. වයසට ගිය අය ගැන නෙමෙයි. වයසට යන්න හදන අය නෙමෙයි. මං අහන්නේ වයසට යනවා කියන එක. ඔබට පුළුවන් ද මරණය කියන එක පැහැදිලි කරලා දෙන්න. මැරිච්ච අය නෙමෙයි. පණ අදින අය නෙමෙයි. මරණය ගැන පැහැදිලි කරලා දෙන්න බෑනේ. මේක පැහැදිලි කරලා දෙන්න බෑ. හැබැයි පැහැදිලි කරලා දෙන්න බැරි නම් ඒක පැහැදිලි කරලා දෙන්න බැරි නම් ඒ කාරණාවට මේකයි කියලා නිර්වචනයක් එනවද? මේකයි කියලා නිර්වචනයක් එන්නේ නැහනේ. මේකයි කියලා නිර්වචනයක් ආවොත් නේද අපට ඒකෙන් ප්‍රශ්නයක් තියෙන්නේ.
අපිට අපි ප්‍රශ්නයකට ගොඩනගා ගන්නේ මේකයි කියලා නිර්වචනයක් ආපු තැනදී. මේකයි කියලා නිර්වචනයක් එන්නේ නැති තැනදී අපි ඇයි නිර්වචනයක් දාගන්නේ මුලා වෙලා. ඔන්න ඒක මුලාවක් නෙමෙයිද බලන්නකෝ. දැන් ඔන්න ලෙඩ වෙච්ච අය. ඉතින් ලෙඩ වෙච්ච අය ලෙඩ වෙච්ච මම. ඉතින් දැන් ඒ කාරණාවට කලින් අපි මේ ලෙඩවීම කියන එකට පැහැදිලි කිරීමක් කරගන්න වෙනවානේ. වයසට යන මම කියන එකට කලින් වයසට යෑම කියන එක පැහැදිලි කිරීමක් කරගන්න වෙනවානේ. මම මැරෙනවා දැන් බලන්නකෝ ඔය කාරණාව එක්ක අපට වෙන සිද්ධියක් හෝ දැන් කොහොමද ඉතින් ඔය කාරණාව අපට වෙන සිද්ධියක් කරන වෙන කෙනෙකුට කතා කරන්න බෑ නේද? දැන් වෙන කෙනෙක් කියනකොට මෙයා ලෙඩ වෙනවා කියන එක අපට කතා කරන්න විදියක් නැහැ. ලෙඩෙක් කියලා කතා කරන්නේ නේද? වයසට යනවා කියන එක කොහොමද කතා කරන්න බෑනේ. වයසට ගිය කෙනෙක් කියලා කතා කරන්න වෙන්නේ. මැරුණා කියනකොට මැරිච්ච කෙනෙක් කියලානේ කොහොමද කතා කරන්න වෙන්නේ. දැන් අපිට අපි කියන කාරණාව එක්ක අපි ගත්තොත් එහෙම අපට ඔය කතා කරන්න කියලා කිව්වට අපිට කතා කරන්න ඒ නිර්වචනය දෙන්න විදිහක් නැහැ. නිර්වචනයක් දෙන්න විදිහක් නැති කාරණාවක නිර්වචනයක් දෙන්න විදිහක් නැති කාරණාවක ඒක ඇත්තයි කියලා හිතාගෙන මොකද අපි කරන්නේ? ලෙඩ වෙච්ච කෙනා ලෙඩ වෙච්ච මම නිසා දුකද නැද්ද? දුකයිනේ. වයසට ගිය මම නිසා දුකද නැද්ද? මැරිච්ච වෙන කෙනෙක් හරි මම මැරෙන නිසා හරි දුකද නැද්ද? දැන් ඉතින් ඒ කතාව අපට කරන්න අපි හොඳට නුවණින් කල්පනා කරලා බලන්නකො අපි ওই කතාව කරන්න ලෙඩ වෙච්ච මම නිසා දුක නම් ඉතින් ලෙඩ වෙච්ච මම නම් ඇයි ලෙඩවීම කියන සිද්ධිය කියන්නේ ලෙඩවීම කියන කරුණක් නිසානේ ලෙඩ වෙච්ච මම නිසා දුකක් තියෙන්නේ. ඉතින් ලෙඩවීම කියන කාරණාව ඔය කාරණාව ගැන හොයන්න කියන්න කලින් නිර්වචනයක් දෙන්න පුළුවන්ද? බෑනේ. යමෙක් කිව්වොත් එහෙම ලෙඩවීම කියන්නේ මොකද්ද? කතාවකට ගියොත් වයසට යෑම කියන්නේ මොකක්ද? මරණයටපත් වීම කියන්නේ මොකක්ද කියන කතාවට ගියොත් ඔබ හිතලා බලන්න. ඒ කතාව, ඒ ප්‍රශ්නය හරිද වැරදිද? ලෙඩවීම දැන් අපි නුවණක්කාරව කල්පනා කරන්න. දැන් මම ඔබට මුලින් පැහැදිලි කරලා පෙන්නනවා ලෙඩවීම, වයසට යෑම, මරණයටපත් වීම කියන කාරණාව ගැන අපි ඒ කාරණාව ගැන මොකද්ද කියලා හොයන්න. කියන්නේ අපි හෙවීමකට ඒක යොමු වුන්න ගියා කියලා ඒක යොමු වෙන්න යන්න බෑ අපට. යොමු වෙන්න යන්න දැන් අපි හිතමු මොකක් හරි ඉලක්කයකට යනවා කියලා. ඉලක්කේ තියෙන්නේ බෑ මොකක් හරි. අන්න අර ගහ ගාවට දුවන්න. නැත්නම් අන්න අර ලිඳ ගාවට යන්න. දැන් කලුව මාරපන් ගියා වගේ වෙන්න බෑනේ. ඉතින් ලෙඩවීම කියන එක හොයන්න කලින් දැන් ලෙඩවීම හොයන්න කලින් ලෙඩවීම කියන එක ඉලක්කේ තියෙනවා ලෙඩවීම හොයාගන්න. නැත්නම් ඉබාගාතනේ දුවන්නේ. ඒක හරියට මේ වගේ. ඔන්න කෙනෙක් ඉනිමගක් බඳිනවා. කවුරුර වෙදිලා අහනවා ඇයි ඉනිමග බඳින්නේ? කොහෙද මොකටද බඳින්නේ? අර ප්‍රාසාදෙන් නගින්නේ. කොහෙද තියෙන්නේ? දන්නේ නැහැ. කොච්චරක් උසාවිද? දන්නේ නැහැ. හැබැයි ඉනිමගක් බඳිනවා. කතාව මෝඩද නැද්ද? කතාව මෝඩයිනේ. ඊළඟට ඔන්න කියනවා මම දැන් ඔන්න මේ කාන්තාවක් බඳින්න කැමතියි. කවුද? දන්නේ නැහැ. කොහෙද ඉන්නේ? දන්නේ නැහැ. ලස්සනද? දන්නේ නැහැ. කැතද? දන්නේ නැහැ. නම් මොකද? දන්නේ නැහැ. මම බඳිනවා. එයා බඳිනවා. කීම හරිද වැරදිද? වැරදි. දැන් මම උන්න කියනවා. මම අහනවා ලෙඩවීම කියන එක හොයන්න කලින් ලෙඩවීම මට විස්තර කරලා දෙන්න. නෑ නෑ මම ලෙඩවීම හොයන්නේ. ඉතින් ලෙඩවීම හොයන්න කලින් මට විග්‍රහ ලෙඩවීම මොකද්ද විග්‍රහ කරන්න හොයන්න කලින්. ඒක හරියට කොයි වගේද? අර ඉනිවක බඳිනවා පාසලේ දන්නේ නෑ. ඒ වගේ නෙමෙයිද? මරණය. දැන් අපි දැන් මං කිව්වේ ලෙඩ වෙච්ච කෙනා වයසට ගිය කෙනා ඒ වචන නෙමෙයි ඈ. මං අර කාරණාව ගැන අහද්දි දැන් මේ ලෙඩවීම ගැන හොයන්නේ. ඉතින් ලෙඩවීම ගැන හොයන්නේ කියන මේ වචන දෙක ගැලපෙන්නේ නැහැ. ලෙඩවීම නිර්වචනයක් දෙන්නේ නැතුව. වයසට යම් නිර්වචනයක් දෙන්නේ නැතුව. මරණයටපත් වීම නිර්වචනයක් දෙන්නේ නැතුව පුළුවන්. හොයනවා කියන කාරණාව. අපිට හොයන්න මොකක් හරි කරන්න කරන්න කලින් ඒක බලන්නට වෙනවනේ. හොඳට හිතලා බැලුවොත් පින්වතුනි ලෙඩවීම මොකද්ද කියලා ඇහුවොත් එහෙම වයසට යන මරණය මොකද්ද කියලා ඇහුවොත් එහෙම මොකද්ද කියලා අහන්න බෑ නේද? මොකද්ද කියලා අහන්න විදිහක් නැහැ. හොඳට නුවණින් කල්පනා කරලා බැලුවොත් මොකද්ද කියලා අහන්න විදිහක් නැහැ. ඊළඟට
කවුද ලෙඩ වෙන්නේ? කවුද මැරෙන්නේ? කවුද වයසට යන්නේ? ඔන්න ඔය කාරණාව ඇහුවාම ඉතින් ඒ කාරණාව ඇහුවත් ඉතින් ඒ කාරණාව අහන්න අයිතියක් නැහැ නේද? ලෙඩවීම ගැන නිර්වචනයක් දෙන්න නැතුව. අයිතියකුත් නැහැ. ඔය ප්‍රශ්න දෙකම වැරදි. ලෙඩවීම මොකද්ද කියලා හොයන්න යන ප්‍රශ්නෙත් වැරදි. ලෙඩවීම ලෙඩ වෙන්නේ කවුද? ලෙඩවීම කාගේද කියලා ඔය ප්‍රශ්නෙත් වැරදි. ඔය ප්‍රශ්න දෙකම වැරදි. ඔය දෙකම වැරදියයි. ලෙඩවීම කියන කාරණාවට පැහැදිලි කිරීමක් දෙන්නට වෙනවා. මම ඔකට තව කියන්නම්. ඉතින් ඔය දැන් තව ටිකක් සරල කරන්න අර මම ආය ආපස්සට එන්නම්කෝ. දැන් කනවා. මං දැන් අහනවා කනවා කියන එක මොකද්ද කියලා මං කියන්න කිව්වොත් එහෙම. කන්නේ කවුද? මේ කන්නේ කවුද? කනවා කියන එක මොකද්ද? අවසානයේ එන ප්‍රශ්න දෙක. මොකක්ද කවුද? ප්‍රශ්න දෙකට මුලින් පැහැදිලි කිරීම තිබිය යුතුද නැද්ද? ප්‍රශ්න දෙක අහන්න කලින්. නැත්තම් ඉතින් මේ අර ඉනිමගක් බඳිනවා කන්දට. ඒ වගේ නෙමෙයිද? ප්‍රාසාදයකට නගින්න ඉනිමගක් බඳිනවා. කොහෙද ප්‍රාසාදෙද දන්නේ නැහැ. කොච්චර අකුරද දන්නේ නැහැ. ඒ වගේ කතාවක් නේ. ඊළඟට කාන්තාවක් බඳින්න කැමති. ලස්සනද දන්නේ නැහැ. කැටද දන්නේ නැහැ. කවුද කොහෙද දන්නේ නැහැ. ඉතින් ඒ වගේ කතාවක් එනවනේ. කනවා කියන එක මොකක්ද කියන අහන ප්‍රශ්නේ. කන්නේ කවුද කියන අහන ප්‍රශ්නේ. ඇයි කනවා කියන එකේ නිර්වචනයක් ඉදිරිය නැහැ. දැන් හොඳට හිතලා බලන්න අපේ ජීවිතේ මොන ප්‍රශ්නයක් කරන් බැලුවත් අපි ජීවිතයේ යෙදෙන ඕනෑම තැනක ඔය යෙදෙන ඕනෑම එකක් එක්ක අපි නිරුත්තර වෙනවද උත්තර සහිත වෙනවද? අපි නිරුත්තර වෙනවා. අපි සත්‍යවාදී නම් ඔය ජීවිතේ ඕනෑම එකක් එක්ක සත්‍යවාදී නම් එයා සත්‍ය හොයනවද නැද්ද? එයා ඇත්ත හොයනවා. දැන් නිරුත්තර වුණාම සත්‍යවාදී නම් ඇත්ත හොයනවා. දැන් එයාගේ තියෙනවා අර ඇතුලෙන් තියෙනවා අර ඕනකමක්. ගවේෂණශීලී බවක්. හොයන ගතිය. මෙන්න මේක එක්ක මොකද කරන්නේ? අන්න ශාස්ත්‍රු කෙනෙක් ළඟට යනවා. ඒ කියන්නේ බුදුරණවහන්සේගේ ධර්මයේ හොයාගෙන යනවා. ඔන්න ඔතනදී බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. ලෙඩවීම, වයසට යාම, මරණයටපත් වීම කියන කාරණාව මොකක්ද කියන ප්‍රශ්නෙත් වැරදි. කාගේද කියන ප්‍රශ්නෙත් වැරදි. වැරදි නැද්ද? දැන් ඔබට මුලින් පැහැදිලි කරේ. මොකක්ද කියන ප්‍රශ්නෙත් වැරදි. කාගේද කියන ප්‍රශ්නෙත් වැරදි. මොකක්ද කියන්නත් බෑ. කාගේද කියන්නත් බෑ. මොකද්ද කියන්න පුළුවන්ද? මොකද්ද කියලා කියන්නත් බෑ. කාගේද කියලා කියන්නත් බෑ. බුදුරණවහන්සේ ඔන්න දැන් යෙදෙන්නේ නැහැ නේද? දැන් කියන්න එපා නෑ නෙමෙයි. මම ඔබට අර මුල ඉඳලා පැහැදිලි කරගෙන ආවේ කියන්න බෑ. මොකද්ද කියන්නත් බෑ. කාගේද කියන්නත් බෑ. හැබැයි ලෙඩ වෙන්නේ නැද්ද? ලෙඩ වෙනවා. වයසට යන්නේ නැද්ද? වයසට යනවා. මැරෙන්නේ නැද්ද? මැරෙනවා. හැබැයි මොකද්ද කියන්න බෑ. කාගේද කියන්න බෑ. අන්න එයාට බුදුරණවහන්සේ පෙන්ලා දෙනවා. බුදුරණවහන්සේ පෙන්වන්නේ ලෙඩ වෙන්නේ ඇයි? ලෙඩවීමේ හේතුව. දැන් මේක කියලා ලඟ වෙන්න විදිහක් නැහැ නේද? හොයන්න. දැන් එහෙනම් යමු වීම මොකද තියෙන්නේ? ඇයි ලෙඩ වෙන්නේ? ඇයි වයසට යන්නේ? ඇයි මැරෙන්නේ? කියන්නේ මේ කාරණාවක් මේක කතා වෙන්නේ කොහොමද? ප්‍රශ්නයක් වෙනවනේ. මොකක්ද මේ කියන ප්‍රශ්නේදී ඒ ප්‍රශ්නේ මොකක්ද? කියන්නේ දැන් ඒ වචනේ නෙමෙයි. එතකොට එයාට එනවා දැන් ඒ කියන්නේ ලෙඩවීම කියන නිර්වචනය දෙන්න බෑනේ. ඒ ලෙඩවීම කියන කාරණාව නෙමෙයි. ඒ සිදුවීම කියන එක කොහොමද ඒක වෙන්නේ? ඒ සිදුවීම කොහොමද වෙන්නේ එහෙනම්? ඔන්න ඔය ප්‍රශ්නේ බුදුරන් වහන්සේ පැහැදිලි කරලා පෙන්වන දේ තමයි පටිච්ච සමුප්පාදය කියන්නේ. ඒ තමයි ජරා මරණය කියන කාරණාව පැහැදිලි කරන්නේ මොකක් කොහොමද ජරා මරණය කුමක් ඇති කල්ලි ජරා මරණ වේද? කුමක් ඉපදීමෙන් ජරා මරණ උපදීද? දැන් මේ කාරණාව අපි හොඳට නුවණින් කල්පනා කරගෙන ආපු තැනදීම පින්වතුනි අපට උත්තරයක් නැති වුණා නම් ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ අන්න ශාස්ත්‍රුන් වහන්සේ තම බුදුරන් වහන්සේ ළඟට සරණ ගියාම කල්යාණ මිත්‍රයෙක් පෙන්වන දහමකට යමු වුණාම දැන් එයාට මොකක්ද එයාට කරන්න තියෙන්නේ? එයාට කරන්න තියෙන්නේ ඒ කියන විදිහට හිතීමේ දේ කරන එක විතරයි.
බුදුරණවහන්සේ පෙන්වලා දෙනවා අර පුප්ප සූත්‍රයේදී අන්‍යය කියන විදිහට මමත් පංච උපාස්කන්ධය අනිත්‍ය දුක්ඛ ගැන පැහැදිලි කරනවා කියලා. එතකොට එහෙනම් ලෝකයා කියන එකම තමයිනේ. හැබැයි අර හිතීමේ ශක්තිය තියෙන කෙනාට තමයි අර වෙනස තේරෙන්නේ. නැත්තම් අනිත්‍යය කියන දෙයමයි බුදුරණවහන්සේ කියන්නේ. හිතීමේ ශක්තිය වෙනස් වෙච්ච කෙනාට අන්න බුදුරණවහන්සේ මේ ලෝකයා විවහාර කරන දෙයට එහා ගියපු අන්න ප්‍රතිපදාවක් හම්බ වෙනවා.